නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම භාවනා වැඩසටහන සමග එකතු වී සිටින්නේ. ජීවිතයට හිත සකස් කර ගැනීම තරම් වැදගත් වන වෙනත් දෙයක් ඇත්තේ නැහැ. චිත්තං දන්තං සුඛා වහං කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නේ දමනය කරන ලද සිත ජීවිතයට සුව එළවන බව. ඒ අනුව මේ ලෝකයේ මහත්ම අර්ථය સિદ્ધ කරනවා නම් ඒ හිත හදා ගැනීමයි. හිත හදා ගැනීම තරම් මහත්ම අර්ථය සිදු කරනු ලබන වෙනත් දෙයක් මේ මුළු තුන් ලෝකයේම දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ අපිට හිත দমনය කරගන්නා ආකාරය පිළිබඳව නොඑක් වර නොඑක් අවස්ථාවන්හිදී නොඑක් පර්යායන්ගෙන් දේශනා කරලා තිබෙනවා. ඒ සිත සංවර කරගෙන සිත දියුණු කර ගැනීම පොදුවේ ගත්තහම අපි භාවනාව ලෙස හඳුන්වනු ලබනවා. සිත භාවිත කිරීම, සිත යහපත් ඉලක්කයක් තබාගෙන ඒ ඉලක්කයේ වෙත පුරුදු පුහුණු කිරීම සරල ලෙසම ගත්තොත් අපි භාවනාව කියලා හඳුන්වනු ලබනවා. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගැනීම. සිතෙහි එකඟ බව. සිතක් එකඟ කළ යුත්තේ ඇයි? සිතක් එකඟ කළ යුත්තේ විසිරුණු හිතකට යථාර්ථය තේරුම් ගන්නට පුළුවන් කමක් නැති නිසා. කෙනෙකුගේ හිත අරමුණු වල විසිරිලා නම් අරමුණු නානත්වය අනුව ගිහිල්ලා තියෙනකොට ඒ හිතට යථාර්ථයේ තේරුම් ගන්නවා කියන එක පහසුවෙන් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි සිත එකඟ කළ යුතු වෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවයට පත් කර ගැනීමෙන් කෙනෙකුට ලෝකේ ඇත්ත ස්වභාවය පිළිබඳව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ හින්දා අවික්ෂේප සහගත සිත ඊටාම වැදගත්. ඒ කියන්නේ වික්ෂේපයටපත් නොවූ හිත, අරමුණු වල විසිරුණු හිතකට ඇත්ත තේරුම් ගන්නට බෑ නම් ඒකාග්‍රගත වුණ සිත තරම් වටින දෙයක් වෙනත් ඇත්තේ නැහැ. එහෙනම් ඒකාග්‍රගත වුණ සිතක් කියලා කියනකොට අපිට ඒ හිත නොඑක ආකාරයට ඒකාග්‍රගත කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක අරමුණක එක් ආකාරයකට හිත පිහිටුවා ගැනීම තුළින් අපිට සිතෙහි එකඟ බව පමුණවා ගන්නට පුළුවන්. ඒකට අපි පාවිච්චි කරන කර්මස්ථාන කියලා. එතකොට කමඨහන් හැටියට අපි භාවිත කරන ටික පමණක්ම නෙමෙයි, ඊට අමතරව වුණත් අපිට භාවනාවට දේවල් අරමුණු හැටියට තබා ගන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි බොහෝ දේවල් අරමුණු භාවනාවට ඔබ උපද්ද ගන්න තබා ගන්න අරමුණු චිත්ත වික්ෂේපයට පත් කරන්නට පුළුවන්කම තිබෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රතිපදාව දියුණු කිරීම සඳහා භාවිත කරපු ක්‍රමෝපායන් අපි අනුගමනය කළ යුතු වන්නේ. එහෙමත් නැතිනම් චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගන්නට අවශ්‍ය වන විට ඒ චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගැනීමට නොයෙක් ක්‍රමවේදයන් අපට භාවිත කරන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒ නොයෙක් ක්‍රමවේද භාවිත කිරීම තුළ ඇතැම් විටක අතුරු ප්‍රතිවිපාකයන් වලට අපිට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිවැරදි ලෙස හිත දියුණු කරගන්නට ගියේ නැති වුණොත් ඒක අපි වැරදි පාරක ගියොත් එතනින් මානසික වික්ෂේපයන්ට අපිට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ හින්දා මේ කියන කරුණු කාරණා අපි බොහොම කල්පනාකාරීව නුවණින් කළ යුතු දෙයක්. මේ ශාසනයේ ඒ නිසා තමයි සම්මා දිට්ඨිය මූලික දේ බවට පත් වෙන්නේ. සම්මා දිට්ඨි පුරේ යවං කියලා මහා චත්තාරීසක සූත්‍රයේදී දේශනා කළේ සම්මා සමාධිය මනවින් සපරිවාර කොට දේශනා කරන භාග්‍යතුන් වහන්සේ එහිදී මුලින්ම පැනෙව්වේ මුලින්ම දේශනා කළේ සම්මා දිට්ඨිය. ඒක තමයි පෙරටුව දිවෙන්නේ, නැතිනම් පෙරටුව ඉදිරිපත් වී යන්නේ ඇත්ත ඇති හැටියට දන්නා යථාර්ථයේ තේරුම් ගන්නා නුවණ. ඒ හින්දා අපි කළ යුතු දේ කුමක්ද නොකළ යුතු දේ කුමක්ද කියන එක තේරුම් ගන්න මනසක් තියෙන කෙනෙකුට තමයි මේ සමත භාවනාව පිළිබඳව මේ ශාසනය කතා කරන්නේ. එහෙම නැතිව කෙලින්ම කරන්න දෙයක් හොයාගෙන යන කරන්න දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙකුට මෙන්න මේක කරන්න කියලා කෙලින්ම කමටහනක් පෙන්වා දීම කියන දේ නෙමෙයි. සම්මා දිට්ඨිය මුලින්ම පෙන්වා දීලා
ඒ අනුමාන ඥානයක් විදිහට ඒ සම්මා දිට්ඨිය පිළිබඳව දැනගත්ත කෙනෙක් ප්‍රත්‍යක්ෂ අවබෝධය සඳහා තමන්ගේ සිත දියුණු කරන ආකාරය තමයි අපි භාවනාව තුළින් හඳුනා ගන්නු ලබන්නේ මූලික වශයෙන්. එතකොට එකෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය උනේ සමහර විට සමාජය තුළ භාවනාව කියලා කියනකොට භාවනාව පිළිබඳව රැල්ලක් තියෙනවා. භාවනාව පිළිබඳව මිනිස්සු හිතන විදිහක් තියෙනවා. එතකොට මේ භාවනාව පිළිබඳව තියෙන රැල්ලට හසු වුණාම අර කරන්න දෙයක් තමයි ඉස්සෙල්ලම අවශ්‍ය වෙන්නේ. කරන්න දෙයක්. මම භාවනා කරනවා කියන එක තුළ අර කිරීමට දෙයක් අවශ්‍යයි. එතකොට ඒ දේ සිද්ධ කරන්න යනකොට මූලික වශයෙන්ම එයාට සිද්ධ වෙන දේ තමයි අර සම්මා දිට්ඨිය පැත්තෙන් නැතිනම් ඇත්ත ඇති හැටියට දක්නා නුවණට අවශ්‍ය කරුණු වලින් එයා පෝෂණය වෙලා නැහැ. හැබැයි එයා දැන් ප්‍රායෝගිකව කරන්න දෙයක් හොයනවා, කරන්න දෙයක් ඉල්ලනවා, හිත දියුණු කරන්න ඕනේ කියලා. දැන් එතනින් භාවනාවට ඍජුවම යොමු වුණාට පස්සේ එයා වැරදි පාරක උනත් යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ හින්දා භාවනාවට ප්‍රවේශය සලසා ගන්නට පෙර ආතුව අපි සතුව තියෙන්නට ඕනේ මූලික වශයෙන්ම ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ධර්මයන් පිළිබඳව විපස්සනාව පිළිබඳව අපේ ඉලක්කය පිළිබඳව නුවණක් අපිට තියෙන්නට අවශ්‍යයි. ඒක තියෙන කෙනාට තමයි ඉදිරියට භාවනාව බොහොම සාර්ථකව සිද්ධ කරගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රය කරගෙන අපි කතා කළා කොහොමද චිත්ත ඒකාග්‍රතාවයේ අවික්ෂේපය ඇති කරගන්නේ කියන එක. යම් නිමිත්තකට හිත තියලා කායික වූ නිමිත්තකට ආශ්වාස ප්‍රශ්වාස හෝ වේවා එහෙමත් නැතිනම් ඉරියව් පැවැත්ම පිළිබඳව හෝ වේවා ඒ නිමිත්තකට හිත තියලා අපි කොහොමද චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගන්න කියන එක පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අපි අවධානය යොමු කරන්නට යෙදුණා. ඒ වගේම අද අපට භාවනාව හැටියට ගත්තොත් අපිට තියෙනවා දත්තින් සාකාරය පිළිබඳව බලන්නට ඒකට අපි මීට පෙර මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙන අසුබ භාවනාව කියලා. අසුබේ පිළිබඳව බලනකොට කෙස්ලොම් නියද සම්මාස්නහර මේ ආදී දෙතිස් කුණුපයන් පිළිබඳව තිබෙන විග්‍රහය අපි විග්‍රහ කරගෙන තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ නැහැ මෙතනට අමුතුවෙන් අපි ඒ කොටස එකතු කරගන්නට අවශ්‍යයි කියලා. හැබැයි මේ පටික්කුල මානසිකාරය තුළ සිදු කරනු ලබන්නේ කයෙහි තියෙන පිළිකුල් නිස්ෘත ස්වභාවය පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම. එතකොට මේ කෙස් ලොම් නියද සම්මාස්නහර ආදී ලෙස මේ භාවනාව අපි කොහොමද දියුණු කරන්න කියන එක පිළිබඳව ඔබට දැනගන්නට අවශ්‍ය නම් මේ භාවනා වැඩසටහනේම අපි මීට පෙර හඳුනාගෙන තියෙනවා අසුබ භාවනාව කොහොමද සිද්ධ කරන්න කියලා. පියවරෙන් පියවරට ඒක ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක් කුමන අර්ථයකින් කුමන ස්ථානයේ දක්වා මේක දියුණු කළ යුතුද කියන කරුණු පිළිබඳව අපි කතා කරලා තියෙනවා. ඒ නිසා ඒ කරුණු ඔබට එතනින් දැනගන්නට පුළුවන්කම තියෙනවා. මීට පෙර දේශනා ඇසුරු කිරීම තුළ මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ කරුණු නැවතත් පැහැදිලි කරන්නට. එතකොට මේ කයෙහි කයානුව බලමින් වාසය කරනවා කියලා කියනකොට කෙස්ලොම් නියද සම්මාස්නහර ආදී මේ දෙතිස් කුණප කොට්ටාසය අනුව බලමින් වාසය කරන කෙනෙකුට මේ දෙතිස් කුණප කොට්ටාසයන්ගේ පිළිකුල පිළිබඳව ප්‍රකට වෙන විදිහට පිළිකුල් ස්වභාවය පිළිබඳව වඩා තහවුරු වෙන විදිහට මානසිකාරය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අර මුලින් අපි කිව්වේ අසුබ භාවනාවේදී අපි මේ පිළිබඳව හඳුනාගත්තා කියලා. ඒ වගේම ඒ දෙතිස් කුණප කොට්ටාසයම යාට පුළුවන්කම තියෙනවා කොට්ටාස භාවනාවක් විදිහටත් ප්‍රගුණ කරන්නට. කොට්ටාස භාවනාවක් කියලා කිව්වේ මේ කොටස් කරලා තේරුම් ගැනීම කියන එක. ඒ කියන්නේ දැන් අපිට දකින්නකොට මේ කය පිළිබඳව පිහිටා සිටින්නේ ඝන සංඥාවක් මේ පුද්ගලයා. මේ අම්මා මේ තාත්තා ආදී ලෙස මේ පුද්ගල සංඥාවක්. දැන් මේ නාම මාත්‍රිකව ගන්න එපා අපි හඳුනාගත්ත ප්‍රඥප්ති මාත්‍රෙන්. හැබැයි අපිට කෙනෙක්ක කියන සත්වයේක්ක කියන හැඟීමක් තියෙනවා. එතකොට මෙන්න මේ ඝන ඒකකයක් විදිහට අපිට හම්බෙන තැන අපි විච්ඡේදනය කරගන්නට අවශ්‍යයි. අන්න ඒ සඳහාත් අපිට මේ දෙතිස් කුණප කොට්ටාසය පිළිබඳව මානසිකාරයේ පැවැත්වන ක්‍රමය අපිට උපයෝගී කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අර විදිහට අපිට රාගය දුරු කරගන්නට අවශ්‍ය වෙන විදිහට රාගය ප්‍රහාණය කරගන්නට ඕන වෙන විදිහට අපිට අසුබ සංඥාවක් විදිහටත් මේ දේවල් තුල හිත තියන්න පුළුවන්. ඒ වගේම අසුබ සංඥාවක්
විදිහට හිත තියන්නේ නැතිව අපිට පුළුවන්කම තියනවා ඊට වඩා වෙනස් ස්වරූපයකින් හිත තියන්න. කොහොමද අපි ඊට වඩා වෙනස් ස්වරූපයකින් හිත තියන්නේ? පින්තුනේ අර කලාප සම්මර්ෂණයේ විදිහට. ඒ කියන්නේ අර ඝන ඒකකයක් විදිහට අපිට හම්බෙන තැනක අපි බලනවා මේ පුද්ගලයා කියලා කියන්නේ කෙස් ටිකද? මම කියලා කියන්නේ මේ කෙස් ටිකද? අපි බලනවා මේ තමන් කියලා කියන තැන තියෙන කෙස් කියන ස්වභාවය අරගෙන බලනවා මේක මමද? එහෙම නැතිනම් මේ දුව පුතා කියන තැන තියෙන කෙස් වලට අපි සංසන්දනය කරනවා. බාහිර දේත් එක්ක සංසන්දනය කරනවා. ඊට පස්සේ ලොම්, හම්, මස්, නහර, ඇට මිදුළු, හදවත්, වකුගඩු අපි මේ වගේ කොටස් අරගෙන එකිනෙකට මානසිකාරය කරලා බලනවා මේක පුද්ගලයාද? කෙස් ටිකක් ගැලවිලා පැත්තක තිබුණොත් මේක පුද්ගලයාද? එහෙනම් මේ රූපය කියන තැන එහෙම පුද්ගලයෙක් කියන එක දකින්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. මේ රූපය කියන එක සත්වයා වුණොත්, රූපය කියන එක පුද්ගලයා වුණොත් ඒක කොයි වෙලාවකදීවත් අපිට ඉවත් වෙලා යනකොට පුද්ගලයා ඉවත් වෙලා ගියා කියන්න සිද්ධ වෙන නිසා එහෙම ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කියන්නේ දැන් කෙස් ටික අරගෙන බැලුවොත් ඒක පුද්ගලයා වුණොත් එහෙම ඒක ගැලවිලා ගියාට පස්සේ ඒක කපලා දැම්මොත් හරි ඒක පුද්ගලයා පැත්තක ඉන්නවා වෙනවා. එකිනෙකට කොටස් අරගෙන වෙන් කරලා බැලුවොත් එහෙම එතකොට පුද්ගලයෙක් කියලා දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. හරියට අර මේ ලී කෑලි ටික ගලවලා කරත්තේ තියෙන කොටස් ටික ගලවලා වෙන් කරාට පස්සේ එතන කරත්තයක් පේන්නේ නැහැ වගේ මේ දෙතිස් කුණප ටික වෙන් කරාට පස්සේ අර භාග්‍යතුන් උදාහරණයක් දේශනා කරන්නේ ගව දෙනක් මරලා හතරමං අන්දීක තියලා මේවා කොටස් කරලා බෙදලා දැම්මට පස්සේ අපි කලින් තිබුණ ගවයා කියන සංඥාව නැතිනම් දෙනයයි කියන සංඥාව ව්‍යවහාර වෙන්නේ නැහැ. ඊට පස්සේ මස් කියන සංඥාව ව්‍යවහාර වෙන්නේ. එතකොට අර මේ දෙන ඉන්නවා කියලා කියන්නේ නැහැ එතන. මස් තියෙනවා. අර ඒ වගේ අපිට මෙතනදී පුද්ගල සංඥාව භාවිත වෙන්නේ නැති වෙන විදිහට අපි මානසිකාරයේ පවත්වනවා. අර දෙපසින් ගැට ගහපු අර මල්ලක දාන්නේ විවිධ වර්ගවල දාන්නේ පුරවලා තියෙනකොට ඒ දාන්නේ මල්ල ලිහලා බිම අතුරලා මේ තල මේ වී මේ මුං මේ මෑ ආදී ලෙස අපිට ඒ ධාන්‍ය වර්ගීකරණය කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ මේ දෙතිස් කුණප කොට්ටාසයන් පිළිබඳව අපි වර්ගීකරණයන්ට ලක් කරනවා. එතකොට මේ දෙතිස් කුණප කොට්ටාස පිළිබඳව මේ විදිහට අපි වර්ගීකරණය කරනකොට මේ විදිහට බෙදා දක්වනකොට අපිට පේනවා මෙතන සත්වයක් කියලා අල්ලගන්න පුද්ගලයෙක් කියලා ග්‍රහණය කරගන්නට දෙයක් හමුවන්නේ නැහැ. අනාත්ම ධර්මයක් තියෙන්නේ. අනාත්ම කොටස් ටිකක් තියෙන්නේ. කනබොන ආහාර ප්‍රත්‍යයෙන් උපන්න දෙයක් තියෙන්නේ. ඒතකොට කනබොන ආහාරය නැතුව මේ දේවල් පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආහාර ප්‍රත්‍යයෙන් උපන්නා වූ දෙයක් සත්වයේක්ක පුද්ගලයෙක්ක කියලා ග්‍රහණය කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තමන්ගේ කය කියන තැන පිළිබඳව මුලින් පරිග්‍රහණය කරනවා. ඉන් අනතුරු අනුන්ගේ කය කියන තැනත් අපි පරිග්‍රහණය කරනවා. වෙනතුනි මෙන්න මේ විදිහට තමන්ගෙත් අනුන්ගෙත් කියන මේ කය පිළිබඳව ක්‍රමක්‍රමයෙන් අපි පරිග්‍රහණය කරන්නට පුරුදු වෙනවා. එතකොට දැන් මෙතනදී අපි අර අසුබය මුල් කරගෙන අසුබ නිස්කෘත ස්වභාවයෙන් මේක අරමුණු කරන එක යම් පමණකට අපි අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ අසුබ කොටස් ප්‍රකට වෙන විදිහට නෙමෙයි මේ මානසිකාරය පවත්වන්නේ. එහෙනම් මේ මානසිකාරය පවත්වන්නේ අපි කොයි විදිහටද? පින්නතුනේ අපි මේ මානසිකාරය පවත්වන්නේ අසුබ විදිහට නැතුව කොටස් විදිහට. එතකොට ඒකේ බලාපොරොත්තුව වෙන්නේ මේකේ අර පිළිකුල් ස්වභාවයේ විශේෂයෙන්ම අරමුණු කිරීම නෙමෙයි. අපි මෙතන පවත්නා කලාප විදිහට නැතිනම් කොටස් විදිහට අරමුණු කිරීම තුළ අර ඝන ඒකකයක් විදිහට හමු වුණ පුද්ගල සංඥාව යටපත් කිරීම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට පින්නතුනි ඒක තමන් පිළිබඳව බලන්න පුළුවන් කමක් තියෙනවා, අනුන් පිළිබඳව බලන්න පුළුවන් කමක් තියෙනවා. මේ ආකාරයට අපිට කලාප සම්මර්ෂණයේ විදිහටත් ඒකම භාවිත කරන්න පුළුවන් මේ භාවනාව දියුණු කිරීමේදී. ඒ වගේම තමයි මේ දෙතිස් කුණප කොට්ටාස අසුබ විදිහට කෙනෙකුට වැඩුවත් එයාට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති කියලා කියන ආකාරයට ආධ්‍යාත්මික කයත් කය අනුව බලමින් වාසය කරනවා. බාහිර කයත් කය අනුව බලමින් වාසය කරනවා. ආධ්‍යාත්මික බාහිර කියන මේ දෙතැන්හිම
කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. එතකොට තමන් කියන ස්ථානයේ තියෙන මේ කොට්ඨාසයන්ගේ අසුබ නිස්ෘත ස්වභාවය බලනවා. ඒකම බාහිර රූපයටත් ආදේශ කරමින් එහි පවත්නා අසුබ නිස්ෘත ස්වභාවය පිළිබඳව මානසිකාරය කරනවා. කලින් කලට ආධ්‍යාත්මිකවත් කලින් කලට බාහිරවත් මේ පවතින අසුබ නිස්ෘත ස්වභාවය පිළිබඳව මානසිකාරය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ මානසිකාරයේ ඔස්සේම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය අනුව බලමින් කය පිළිබඳව වාසය කරන්න පුළුවන්. වැය අනුව බලමින් කය අනුව වාසය කරන්නට පුළුවන්. සමුදය සහ වැය අනුව බලමින් කය අනුව වාසය කරන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයට කය අනුව බලමින් වාසය කරන්නට පටන් ගන්නවා. එතකොට සමුදය අනුව බලමින් කියලා කියනකොට අර කොටස් විදිහට නැතුව මේ කය හට ගන්නට තියෙන හේතුව පිළිබඳව එයා සම්මර්ෂණය කරලා බලනවා. මේ රූපය පණවන්නේ කුමන අර්ථයකින්ද? රූපය කියන දේ හටගත්තේ කොහොමද? කන බොන ආහාර ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. එතකොට කන බොන ආහාරයට පමණක් රූපය උපදවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ ලක්ෂණ ටිකේ උපකාරීත්වය නිසා තමයි මේ කය මේ විදිහට හටගත්තේ. ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මයන්ගේ නිරෝධයෙන් නැතිව යෑමෙන් මේ කයෙහි නිරෝධය සිද්ධ වෙනවා. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික අදේ දෙන්නේ නැති වුණොත් අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීමක් නැතිව මේ කයෙහි හට ගැනීමක් නැතුව යනවා. වර්තමාන වුණ ආහාර ආදී රූපයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බවින් මේ කයෙහි බිඳී යෑම සිද්ධ වෙනවා. පින්නතුනි මෙන්න මේ ආකාරයට අපි මේ රූපය පිළිබඳව පරිග්‍රහණය කරනවා අර සත්ත්ව පුද්ගල ආත්ම සංකල්පනාව දුරු වෙන විදිහට. ඒකට ඒක රූපයේ පිරිසිඳ දැකීම පිණිස හේතු වන දෙයක්. එතකොට අත්තිකායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය කියපු ආකාරයන්ගෙන් අපිට තෘෂ්ණා දෘෂ්ටි විරහිතව වාසය කරන්නට පුළුවන් ඥාන දර්ශනයක් ගොඩනගෙනවා. එතකොට මේ හුදෙක්ම කය පමණක්ම තියෙනවා. සත්‍යයක් පුද්ගලයෙක් ආත්ම භාව වශයෙන් පනවන්නට බැරි හුදෙක්ම කය පමණක් තියෙනවා. මෙන්න මෙබඳු හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැතිව යන මෙබඳු හුදු කයක් පමණක් තියෙනවා කියන නුවණ එනවා. අනිශ්චිතෝච විහෙරති තෘෂ්ණා දෘෂ්ටි දෙක නිස්සෘත කරගන්න නැතුව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. නචකින්චි ලෝකේ උපාදීයති පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකේහි එයා කිසිවක් උපාදාන වශයෙන් අල්ලගන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. පින්නතුනේ මේ ආකාරයට දෙතිස් කුණප කොට්ටාසය පිළිබඳව කෙනෙක් සිහිනුවන පවත්වන්න ගියත් එයාට ඒ සිහිනුවන පැවැත්වීම කියන දේ මෙන්න මේ තැනින් අවසන් වෙනකන් එයාට අරගෙන එන්න පුළුවන්. ඒ කියන්නේ උදේවැය ඥානෙ උපදවනකන් එයාට මේක දියුණු කරගෙන එන්න පුළුවන්කම තියෙනවා. ඒකට උදේවැය ඥානය දියුණු වෙනකන් උදේවැය ඥානය ප්‍රගුණ වෙනකන් එයාට මේක මේ විදිහට පවත්වන්න බෑ කියලා කියන්නේ අපි ඒ තැන්වල අපේ මනස දුර්වල කරගන්නවා කියන එක. ගොඩක් වෙලාවට අපි භාවනා කරනකොට ඒ භාවනාවට ලබා දෙන කාලය ඒ වගේම භාවනාවට අපි වෙන් කරන ස්ථානය මේ භාවනාව සමෘද්ධ වීම පිළිබඳව ප්‍රධාන ලෙසම බලපානවා. ගෘහ ජීවිතයක් ගත කලේ නමුදු ඔබ හැම මොහොතකදීම භාවනාව සඳහා කාලය වෙන් කරගත යුතුව පවතිනවා. දැන් අපි දන්නවා පැවිද්දෙක් හැටියට පැවිද්දෙකුට පහසුවෙන් සිහිනුවන පවත්වන්නට අවශ්‍ය භූමිය සැකසීලා තියෙනවා. හැබැයි එදිනෙදා කටයුතු බහුල මේ සමාජයත් එක්ක නිරන්තරයෙන් ගැටෙන ඔබට එකපාර පහසුවෙන්ම පුළුවන් කමක් නැත්තේ නැහැ. මනස හැම මොහොතකදීම භාවනාවක පවත්වාගෙන යන්නට. ඒ හින්දා ඔබට විශේෂ පරිශ්‍රමයක් දරන්න වෙනවා භාවනාව ඒ තත්වයෙන් පවත්වා ගන්නට. අන්න ඒ නිසා සතිපට්ඨාන භාවනාවේහි ඔය කතා කරන සත්පුද්ගල ආත්ම සංකල්පයේ දුරු කරගන්න විදිහට ඔබ මානසිකාර්යය පවත්වනවා කියන එක ඊටාම වැදගත් කොටසක්. දැන් සතිපට්ඨාන භාවනාවේදී දෙතිස් කුණප කොටාස පිළිබඳවම මානසිකාර්යය පවත්වලා ඒ දේවල් වල වර්ණාදීගෙන අර්පණා උපදවන්න පුළුවන් කමක් තියෙනවා. ඒතකොට දැන් මෙතනදී ගෘහ ජීවිතයක් ගත කරන ඔබට කතා කරන්නේ ඒ විදිහට සමතේ පැත්තෙන් ගිහිල්ලා ඒ විදිහට මේ දේවල් දියුණු කරන්න ඕන කියන එක ගැන නෙමෙයි.
අසුබය පිළිකුල දැනෙන කොටස් පිළිබඳව මේ කය අසුරු කරගත්ත මානසිකාරයේ පවත්වන්නේ. එතකොට කය අසුරු කරගත්ත පිළිකුල දැනෙන කොටස් පිළිබඳව ඔබ මානසිකාරයේ පවත්විය යුතු වෙන්නේ හිතේ තියෙන අර රාගය දුරු කරගන්න අවශ්‍ය නිසා. රාගසහගත සිතුවිලි රාගසහගත සංකල්ප යටපත් කිරීම සඳහා තමයි තමන් කියා ගන්න තැන අනුන් කියා ගන්න තැන පිළිබඳවත් අසුබය කියන දේ ප්‍රකට කරගන්නට අවශ්‍ය වෙන්නේ. ඒකට අර සුබ සංඥාව විතරක් පිහිටා සිටියට පස්සේ ඒක හරිම අපහසුයි එළඹව ගන්න. දැන් අපි ගත්තොත් සමහර කෙනෙක් ඉන්නවා අනුන්ගේ කියන තැනදී සුබ සංඥාව තියෙනවා. එතනදී අසුබේ පේන්නේ. බොහෝ පිරිසක් ඉන්නවා තමන් කියා ගන්න තැන අසුබ පේන්නේ, තමන් කියාගත්ත තැනක සුබ සංඥාව පේනවා. එතකොට අර අපි දක්ෂ වෙන්නට ඕනේ භාවනාව කරනකොට ඒ කොටස තමන්ගේද අනුන්ගේද කියන ස්වභාවයකින් තොරව එතන තියෙන පිළිකුල් ස්වභාවය ඉස්සෙල්ලා ස්මතු කරගන්න. ඒ කියන්නේ දැන් තමන් කියන තැන සුබ සංඥාව නම් තියෙන්නේ, අනුන් කියන තැන අසුබේ ප්‍රකට කරගන්න. තමන් කියන තැන සුබ සංඥාව තියෙනවා නම් අපිට අනුන් කියන තැනදී අසුබේ ප්‍රකට කරගෙන ඒක ආදේශ කරන්න පුළුවන් ඊට පස්සේ. අනුන් කියන තැන සුබ සංඥාව තියෙනවා නම් තමන් කියන තැන අසුබේ ප්‍රකට කරගන්න. මේ තැන් දෙකේම සුබ සංඥාව ගොඩ නැගෙනවා නම් මේ තැන් දෙකටම නැතිව වෙනමම කොටස් විදිහට ඔබ අරගෙන ස්මතු කරලා බලන්න, සිහියට නගලා බලන්න. අසුබේ කොහොමද ප්‍රකට වෙන්නේ කියලා. මේ ගැන ගොඩක් විස්තර අපි මීට පෙර කතා කරලා තියෙනවා. එතකොට ඔබට වඩා අසුබේ ප්‍රකට වෙනවා නම් එක එක කොටස් වල සමහර වෙලාවට කෙස් ටිකේ වෙන්න පුළුවන්, හම වෙන්න පුළුවන්, ලොම් ගස් වල වෙන්න පුළුවන්. ඒක එක කොටසක් අරගෙන ඔබ බැලුවොත් එහෙම ඒක මේ වර්ණ වශයෙන් කොහොමද පිළිකුල් වෙන්නේ, ස්ථාන වශයෙන් කොහොමද පිළිකුල් වෙන්නේ, ගන්ධ වශයෙන් කොහොමද පිළිකුල් වෙන්නේ, මේක අර ඔබ මේ මානසිකාරය කරලා බලන්න ඕනේ. එතකොට මේ කය පිරිසුදු කරලා බොහොම ආයාසයක් අරගෙන මහන්සියක් අරගෙන ඒ විදිහට තියෙන අවස්ථාවක් ගැන එහෙම නෙමෙයි. ඔබ ඒ වෙලාවේදී මානසිකාරය කරන්නේ අර මේක පිරිසුදු නොකර හිටියොත් කොහොමද? එතකොට ඒකේ අර ගඳ ගහන ඒකේ ස්වභාවයනේ, ස්වභාවික තත්වයනේ ඒක. පිරිසුදු කරන්නේ නැතුව හිටියොත් එහෙම මේක අපිරිසුදු වෙන එක, අපිරිසුදු කයේම ස්වභාවය ඒක. එතකොට අන්න ඒ වගේ තැනකින් අසුබේ ප්‍රකට කරගන්න. දැන් ඔබ කාගේද කියලා නොදන්න කෙස් ගස් ටිකක් ඔබ කන ආහාරයේ තිබුණොත් එහෙම ඔබට මොනතරම් අප්‍රසන්නතාවයක් ඇති වෙනවද? එතකොට මේ ඒ වගේ පිළිකුල් සහගත දේවල් කය අසුරු කරගත්ත අසුචි මල මුත්‍රාදී දේවල් පවා ඔබ ඉදිරියෙන් තියෙනකොට ඒවල ගඳ එනකොට ඔබ මොනතරම් ඒ දේවල් අප්‍රසන්න කරනවද? එතකොට ඒ වගේ ඔබට ඒ දැනෙන සංඥාව ගන්න. ඒකට තමයි අසුබ සංඥාව කියලා කියන්නේ, හඳුනා ගන්නා ස්වභාවය. ඊට පස්සේ මේ කයේ තියෙනෙත් ඒකමයි, බාහිර කයෙහි තියෙනෙත් ඒකමයි කියන එකෙන් අර රාගය දුරු කර ගැනීම සඳහා ඒ අසුබ සංඥාව භාවිත කරන්න. අසුබ සංඥාව පුරුදු කරන්න. හැබැයි හුදෙක්ම මේක අර රාගය දුරු කර ගැනීම සඳහා පමණක් කතා කරේ. ඊට අමතරව ඔබට පුළුවන් ඒ සංඥාව දිගින් දිගට භාවිත කරන්නේ නැතුව අර කලාප සම්මර්ෂණයේ පැත්තට ගිහිල්ලා එතනින් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මේ දෙතිස් කුණප කොට්ටාසයන් පිළිබඳව හොඳ නුවණින් කල්පනා කරමින් කයෙහි හට ගැනීම සහ වැයවීම කියන පැත්තට නැඹුරු කරන්න පුළුවන්කම තියෙනවා. අවසාන වශයෙන් මේ භාවනාව සතිපට්ඨානයක් විදිහට ඔබ ප්‍රගුණ කිරීම තුළ ඔබ ක්‍රමානුකූලව ගලාගෙන අරගෙන එන්න ඕනේ තැන තමයි උදෙක්ම සත්වපුද්ගල භාවයෙන් තොර වූ කොටස් වලින් යුක්ත මේ කයක් පමණක් තියනවා කියන තැනට. හේතු නිසා හටගත්ත හුදු කයක් පමණක් තියෙනවා. මේක සත්පුද්ගල භවෙන් ශුන්‍යයි. මම මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තමන් කියා ගන්න තැනත් අනුන් කියාගත්ත තැනත් තියෙන්නේ මෙබඳු වූම කොටස් ටිකක්. මෙබඳු වූම අනාත්ම ධර්මයක්. දැන් හිතන්නකෝ වකුගඩුවක් ගෙනල්ලා බද්ධ කළා කියලා. එතකොට මෙච්චර කල් වෙන කාගේ හරි කවුරු හරි මම කියාගත්ත කොටස් ටිකක් ඔබට බද්ධ කළාට පස්සේ ඒක ඔබේ වෙලා. එදා ඉඳන් ඔබට මම කියලා කියන්නේ තව කොටස් ටිකකටත් එක්ක. තව තැනකින් තව කෙනෙකුගේ චර්මය හමාරගෙන බද්ධ කළොත් එහෙම වෙන කෙනෙක් මම කියාගත්ත දේ තමයි ඊට පස්සේ ඒක නා මම කියලා කියන්නේ. වෙනතුනි මේ විදිහට මේකේ තියෙන අනාත්ම ස්වභාවයක්. මේක රූපය ඇත්තේ නෑ මම කියලා කියන්න පුළුවන් බව. මගේ කියන්න පුළුවන් බව. අන්න ඒ විදිහට හුදු අර ඝන සංඥාවෙන් පුද්ගලයෙක් කියලා හම්බෙන තැන විච්ඡේදනය කරලා කොටස් කරලා මේ විදිහේ අසුබ වුණ කොටස් ටිකක පැවැත්මක් නේද තියෙන්නේ කියන තැනට ඉස්සෙල්ලා සිහිය
පවත්වා ගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඒක ආධ්‍යාත්මිකව බාහිර කයටත් මේ තැන් දෙකටම සහ හට ගැනීම සහ වැයවීම අනුව හේතුන් අනුව සම්මර්ෂණය කිරීම දක්වා ඊට පස්සේ ඒක දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයට මේ තැනදී භාවනාව කියන දේ ප්‍රගුණ කරන්න. මේක ප්‍රගුණ කරන්න යනකොට අර අපි මුලින් කතා කළා වගේ ගොඩක් වෙලාවට ඔබට නැති දේ තමයි ගෘහ ජීවිතයක් ගත කරනකොට සංකීර්ණ වටපිටාවක් තියෙනකොට අනවතරව මේක ඔස්සේ පවත්වන්න නැතිකම. එහෙනම් අර සියුම්ව කරන සම්මර්ෂණය කියන එක ඔබට සිද්ධ කරන්න බැරි වෙනකොට ඔබ අඩුම තරමේ මේ අනාත්ම කය පිළිබඳව එක සංඥාවක් හෝ තබා ගන්න. ඒක හරි පහසුවක් වෙනවා. ඒ කියන්නේ දැන් ඔබ භාවනා කරනකොට මේ අසුබ නිස්ෘත එක කොටස් ටිකක් ඔබට වඩා හිතට දැනෙන කොටස් ටිකක් තියෙනවා. දැන් හිතන්නකෝ කෙනෙකුට අට්ටි කිව්වා කියලා. ඇට ප්‍රකටයි. ඒකට එයා හැම වෙලාවකදීම මේ හිතින් නිතර සම්මර්ෂණය කරනවා අට්ටි. ඒකට රූපයක් දකින්නකොට ඇට සැකිල්ලක් කියන එක එයා මානසිකාරය කරනවා. එහෙම නැත්නම් එයා මේ හැම අයින් කරපු මේ ලේ සරව ගැවසී ගත්ත දෙයක්. එයා ඒ සංඥාව ප්‍රගුණ කරනවා. එතකොට ඒ විදිහට ප්‍රගුණ කිරීම තුළ අර සුබ සහගත සංඥාවන් යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ප්‍රායෝගිකව භාවිත කරන කෙනෙකුට පහසුයි. මේක අමතක කරන්න එපා. මේ කතා කරන්නේ අර මුලින්ම කිව්වා වගේ සම්මාදිට්ඨිය මුල් කරගත්ත කෙනෙකුට. එහෙම නැත්නම් දැන් අසෘතව ප්‍රතඥේ. ඒ කියන්නේ ධර්මය අහලා නැති ධර්මයේ පිළිබඳව දක්ෂකමක් නැති සත්පුරුෂය හඳුරන්නේ නැති බාලයෙකුත් එයත් මේ කයේ අසුබය ගැන බලනවා. ධර්මයේ දැනගත්ත කෙනෙකුත් කයේ අසුබය පිළිබඳව බලනවා. එතකොට මේ දෙන්න බලන්නේ මේ දෙන්න එක තැනක ඉඳලා බලන එක නෙමෙයි. මේ දෙන්න බලන්නේ අවස්ථා දෙකක ඉඳලා නුවණේ මට්ටම් දෙකක්. දැන් සාමාන්‍යයෙන් ලෝකේ ඕනවට වඩා ලෝකෙත් එක්ක බැඳිලා ඉන්න ධර්මයේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැති මේ පිළිබඳව අවබෝධයක් නැති කෙනෙකුටත් කය ගැන කලකිරෙන්නත් පුළුවන්. සමහර විට එහෙම කෙනෙක් කය ගැන කලකිරෙන්නේ නැති කෙනෙක් මේක දිහා බැලුවාම මොකද්ද මේ හැම වෙලාවකදීම අසුබයි මේක පිළිකුලයි කිය ඉන්න මේ ලෝකේ තියෙන සම්මුති පැවැත්මටත් මේක හරි බාධාවක් නේ කියලා ඒක කෙනෙකුට හරි වදයක් හැටියට හිතෙන්නත් පුළුවන්. අන්න ඒකට තමයි මුලින්ම කිව්වේ මේකට අවශ්‍ය වෙනවා සම්මාදිට්ඨිය. මුලින්ම අවශ්‍ය සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියලා කිව්වේ යහපත් දැක්මක් අවශ්‍යයි ඒ කෙනාට. එතකොට මේ සම්මා දිට්ඨිය මුල් කරගත්ත කෙනාට තමයි මේ වඩන මානසිකාරයේ අගය තේරෙන්නේ කුමන තැන දක්වා අපි මේ මානසිකාරයේ පැවැත්විය යුතුද කියන එක. මෙන්න මේ තැන දක්වා තමයි මේක පැවැත්විය යුත්තේ කියන එක. නැත්තම් මේ කියන්නේ ජීවිතේ එපා වෙනකන් ජීවිතේ කලකිරණකන් ගිහිල්ලා අසුබයි කියලා හිත ඉන්න කියන එක නෙමෙයි. සම්මා දිට්ඨිය තියෙන කෙනා දන්නවා මොන තැන ඉලක්ක කරගෙනද අපි යන්නේ මොන තැන ඉලක්ක කරගෙනද අපි ප්‍රතිපදාව වඩන්නේ අපි ප්‍රතිපදාවක් දියුණු කරන්නේ කුමන ආකාරයටද කියන එක සම්මා දිට්ඨිය තියෙන කෙනා දන්නවා. එහෙම නැත්නම් අනුමාන ඥානයක් විදිහට හෝ ලෞකික සම්මා දිට්ඨිය පදනම් කරගත්ත දැනුම් පද්ධතියක් ගොඩනගා ගත්ත කෙනෙක් දන්නවා කොයි තැන දක්වාද මේක අපි දියුණු කරන්න කියන එක. ලෞකික සම්මා දිට්ඨිය පදනම් කරගත්ත කෙනෙක් හෝ දන්නවා මේක කොයි තැන දක්වාද අපි පුරුදු කරන්න කියන එක. එතකොට එයා අනුමාන ඥානයක් විදිහට ඉස්සෙල්ලා පරතෝගෝ සප්‍රත්‍ය තුලින් අහගන්නවා සත්පුරුෂයෙකුගෙන් මේ භාවනාව කරන්නේ කොහොමද කොයි තැන දක්වාද කොයි ආකාරයකටද කරන්න කියන එක ගැන දන්නවා. එතකොට දැන් අපි කතා කළේ අසුබේ කියන එක අපිට ප්‍රායෝගිකව වඩන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ නිසා මේ තැනදී තමයි ඒක භාවිත කළ යුතු වෙන්නේ. හැබැයි අපි අවසාන වශයෙන් එන්න ඕන ඉලක්කය වෙන්නේ මේ මම මේක හරි අප්‍රසන්නයි කියලා මේ තමන් පිළිබඳව ඇති කරගන්න කලකිරීමකට නෙමෙයි. අපිට එන්න ඕනේ කොයි තැනටද? අනාත්ම වූ හුදු ධර්ම සම්තතියක් කියන එකට. මේ කය කියලා කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා හටගත්ත ධර්මයක්. ධර්මතාවය. එතකොට මේ ධර්මයේ ස්වභාවය මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා හටගත්ත මේ ටික මේ හේතු ටික නැති වෙලා යනකොට නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. එතකොට ඒ බඳු ස්වභාවයක් උරුම කරගත්ත දේ මම කියලා මගේ කියලා අල්ලගෙන ඉන්නවා නම් ඒක මෝඩකමක් හැටියට එතකොට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම දකින්න කෙනා මේ ලෝකෙට ඕනවට වඩා වටිනකමක් දෙන්න යන්නේ.
ඒ වගේම හේතුඵල ධර්ම පිළිබඳව අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ අවබෝධය තුළ යාට පුළුවන්කම තියෙනවා විමුක්තිය පැත්තට යාගේ මනස නැඹුරු කරන්න. එහෙනම් මේ සතිපට්ඨානය මේ විදිහට අපි දෙතිස් කුණප කොටහස පිළිබඳව මානසිකාරයේ පැවැත්වුවත් ඒ දෙතිස් කුණප කොටහස පිළිබඳව පවත්වන මානසිකාරය ඊටාම වැදගත්, ඊටාම අත්‍යවශ්‍ය වෙන මානසිකාරයක්. එහෙනම් ඔබේ ජීවිතය තුළ ඒක ප්‍රගුණ කරන්නට අවශ්‍යයි. මොකද රාගය කියන එක හුදුන් චිත්තසංතානයන්හි නිරන්තරයෙන්ම ඇතිවෙන ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කල්යාණ මිත්‍ර භාවයේ තුල භූමිය තුල පිහිටි කෙනෙකුට උනත් බොහෝ පීඩා කර බොහෝ ආකාරයන්ගෙන් උපදින උපද්‍රවගෙන විද්දෙන ධර්මයක්. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධව අපි කටයුතු සම්පාදනය කළ යුතුයි. ගෘහ ජීවිතයක් ගත කරන ඔබට පරිපූර්ණ ලෙස භික්ෂුවක් විදිහට ඒ පිළිබඳව අනුගමනය කරන ක්‍රමෝපායන් අනුගමනය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැති වෙයි. මොකද කාම්භෝගී වටපිටාවක් තුළ ජීවත් වෙන එබඳු සමාජයක් ඇසුරු කරන එබඳු සමාජයක් තුළ ජීවත් වෙන ඔබට ප්‍රායෝගිකව ඒක භාවිත කිරීම කියන දේ ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. හැබැයි අපි මුලිනුත් මතක් කරලා තිබුණා ඒක භාවිත කරන්න පටන් ගන්න ප්‍රමාණය ඉක්මවා හැම වෙලාවකදීම තමන්ගේ හිතට රාගයේ පීඩාගෙන විද්දෙනකොට අන්න ඒයින් හිත වළක්වා ගැනීම සඳහා ඒක පාවිච්චි කරන්න. ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ අර කලාප සම්මර්ෂණය කියන පැත්තෙන් ඒක නිරන්තර භාවිතයට යොමු කරගන්න. එහි අනාත්ම ධර්ම ලක්ෂණය පිළිබඳව තේරුම් ගැනීම සඳහා ඒ කොටස් කරලා බෙදා දක්වමින් මෙනෙහි කිරීම කියන දේ භාවිත කරන්න. එතනදිත් අපිට මානසිකාරය සහ මානසිකාර ප්‍රත්‍යයෙන් උපදින නුවණ කියන එක බොහොම උපකාරී වෙන දෙයක්. අපි හිතලා බලනවා මේ විදිහට කොටස් ටික අරගෙන කෙස් කියන්නේ මමද කෙස් කියන්නේ තව කෙනෙක්ද මේ මම කියන තැනත් තව කෙනෙක් කියන තැනත් තියෙන කෙස් ටික අරගෙන බැලුවොත් ඔක්කොම එක සමානයි මේකේ වෙනසක් නැහැ. ලොම් ටික හැම මේ අරගෙන බැලුවොත් එහෙම මේවල එක සමානයි එක වෙනසක් නැහැ. ඒ වගේම දත් ටික නියපොතු කෑලි මේ එකක් අරගෙන බලනකොට මේවල එක සමානයි. මේක තමන් තව කෙනෙක් කියන එක හොයන්න පුළුවන් කමක් නැහැ. ඒක සමාන අනාත්ම ස්වභාවයක් තියෙන දෙයක්. කනබොන ආහාරය නිසා ඉපදුණු දෙයක්. එහෙනම් මේකේ ඇති පුද්ගල භාවයක් ඇත්තේ නැහැ. ඔක්කොම ටික කොටස් ටික මේ විදිහට වෙන් කරපුව භාජන ටිකකට දාලා බලනකොට සත්වයක් කියලා පණවන්න දෙයක් නැහැ නේද කියලා නුවණක් පේනවා තමයි. අන්නේ නුවණින් තමන් පිළිබඳවත් බලන්න අනුන් පිළිබඳවත් බලන්න. නුවණ ප්‍රකට නැත්තම් නැවත මානසිකාරය කරන්න. වැඩි වෙලාවක් ඔබ ලබා දිය යුත්තේ මොකටද? නුවණින් බලන එකට. වැඩි වෙලාවක් ඉඩකඩ වෙන් කළ යුත්තේ ඒකට. ඒක අප්‍රකට වෙනකොට මානසිකාරයට ආපහු වෙන්න. ආය මානසිකාරය පවත්තලා නුවණ ඇති කරගන්න. නුවණින් බලන්න. ආය නුවණ අඩු වෙනකොට මානසිකාරයට ආපහු වෙන්න. මානසිකාරය කියලා කිව්වේ හිතනවා අපි ඒක ගැන බලෙන් අපි හිතනවා. ඒක තමයි මානසිකාරය පැවැත්වීම කියන එකෙන් අදහස් කළේ. ඒකට අන්න ඒ විදිහට නැවත නැවත හිතමින් නැවත නැවත සම්මර්ෂණය කරමින් නැවත නැවත ඒ පිළිබඳව ඔබේ හිත භාවිත කරමින් එතනදී කටයුතු කිරීම තමයි කළ යුතු වෙන්නේ. අන්න ඒ ආකාරයට කටයුතු කරනකොට ඔබට පුළුවන්කම තියෙනවා ඊටාම ඉක්මනින් මේ භාවනාව තුළින් ආශ්‍රව ධර්ම යටපත් කරන්න. කෙලෙස් ධර්ම යටපත් කරන්න. ඒක ගෘහ ජීවිතයක් ගත කළත් ඔබට මූලික වශයෙන්ම සම්මාදිට්ඨිය උපදව ගැනීමට ඒ විදිහට මානසිකාර්යයේ පැවැත්වීම සහ නුවණ භාවිත කිරීම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මානසිකාර්යයේ පැවැත්වීම සහ නුවණ භාවිත කිරීම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. එතකොට ගෘහ ජීවිතයක් ගත කළත් ඔබ ඒක අසුබ වශයෙන් ආදී ලෙස මානසිකාර්යයේ පවත්වන්න පරිශ්‍රම ගත්තේ නැති වුණත් අර විදියට කලාප වශයෙන් බෙදලා එතන පවතින අනාත්ම ස්වභාවය පිළිබඳව අනාත්ම ලක්ෂණය පිළිබඳව මානසිකාර්යයේ පවත්වන්නට උත්සාහ දැරීම කියන එක තුළ ඊටමත් පහසුවෙන් මේ බැසගත් ආත්ම සංකල්පනාව ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේක ඇතුළෙම දියුණු වෙනවා අනිත්‍යානුපස්සනාව, අනිත්‍යනෝ දැකීම කියන එක. ඒකම හේතු වෙනවා. ඒ නිසා සෝවාන් මාර්ගඥානය උපදවන්න, සකුදාගාමි මාර්ගඥානය උපදවන්න, අනාගාමි මාර්ගඥානය උපදවන්නට ඒ මානසිකාරයම උපකාරී දෙයක් බවට පත් වෙනවා. එහෙනම් මේ මානසිකාරය සුළු දෙයක් හැටියට දකින්න එපා. මේ මානසිකාරය තව දුරටත් ගැඹුරට පවත්වාගෙන යන්න.
ඒ නුවණ තව දුරටත් ගැඹුරින් එතකොට ඔබට වැටහෙන්න පටන් ගනීවි. ඒ ගැඹුරු නුවණ පිළිබඳව ඔබ භාවිත කිරීම ආරම්භ කරන්න. එතකොට මේ භාවනාවේහි ප්‍රතිඵල ඔබටම දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ ප්‍රතිඵල සාර්ථකව ඔබට නෙලා ගන්නට අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ කරුණ පිළිබඳව ඔබ ඊටමත් හොඳින් අවධානය යොමු කරලා ඒ පිළිබඳව නැමූ සිත් ඇතිව ඒ මානසිකාරයේ පවත්වනවා කියලා නැමුණු සිත් ඇතිව කටයුතු සිද්ධ කරන්න භාවනාව කොහොම හරි මේ ජීවිතය තුළ සමෘද්ධ කරගන්නවා කියලා ජීවිතවලට නොඑක් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. මේ සමාජ ආර්ථික අර්බුදත් එක්ක යනකොට ඔබට නොඑක් තත්ත්වයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. හැබැයි අමතක කරන්න එපා අපි ඉන්නේ දුක් සහිත සසරක කියන එක. මොකද අපි මොන දේවල් කළත් මොන විදිහට තිබුණත් අපිට අපහ උපදින්න වෙනවා නම් කිසිම දෙයක තේරුමක් ඇත්තේ නැහැ. මොකද කොතන උපදින්න වෙයිද කියන එක කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සමහර විට අපි හොඳට මේ ලෝකයේ ගොඩනගනකොට හෙට දවස් වෙනකොට සතර පායට යන කර්ම රැස් කරගෙන නම් තේරුමක් නැහැ. තව ආයත කර්ම රැස් කරගන්න පුළුවන් වටපිටාවත් අපි හදලා නම් තේරුමක් නැහැ. ඒ නිසා ඔබත් ඔබේ හිත රැකගන්න, ඒ හිත රැකගෙන ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය අනික් කටයුතු පිළිබඳව ඊළඟට අවධානය යොමු කරන්න. ඒක තමයි ඔබ කල යුතු දේ බවට පත් වෙන්නේ. මොකද ඔබට මට ලැබිලා තියෙන්නේ ලේසියෙන් කෙනෙකුට ලබන්න බැරි බුද්ධෝත්පාද කාලයක්. ඔබේ මනුස්ස ජීවිතයේ වටින්නෙම මේ බුද්ධෝත්පාද කාලයකේ ලැබුණ නිසා ඉතින් මේ බුද්ධෝත්පාද කාලේ නම් අපතේ දමා ගන්නට එපා. මේකෙන් හැකිතාක් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නට කියලා ඔබට බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩෝල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩෝල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා බත්තර මුල්ලේ පදිංචි බුද්ධිකා විජේනායක මහත්මිය, කනිෂ්කා විජේනායක මහත්මිය සහ විදුරංග කොතලාවල මහත්මයා. ඒ වගේම යුකිත යුහස් පුතණුවන් දෙදෙනා ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් බලාපොරොත්තු වෙනවා මිය පරලෝ යන්නට යෙදුණු ධර්මදාස කොතලාවල මහත්මයා ඇතුළු සෑම සියලු ඥාති වර්ගයාටම පුණ්‍යානුමෝදනා කරන්නට මෙලොව වශයෙන් හෝ සාංශාරිකව මිය ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන ඒ ධර්මදාස කොතලාවල මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනා නමින් මේ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සෑම සියලු ඥාති වර්ගයාටත් මේ පින උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා විදුරංග කොතලාවල යුකිත යුහස් පුතණුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ආදී සියලුම දේවල් සාර්ථක වේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා කනිෂ්කා විජේනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටම. ඒ වගේම දෙපාර්ශ්වයේම දෙමව්පියන් වන උද්‍යා විනෝදනී කුරේ චන්ද්‍රලතා කොතලාවල ලක්ෂ්මන් විජේනායක මහත්මයා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට යථාභූත ඥාන දර්ශනය ලැබේවා කියන ඒ සත්පුරුෂ අදහස ඇති කරගෙන තියෙනවා. දැන් දායකත්වයෙන් කටයුතු කරන ඒ බුද්ධිකා විජේනායක මහත්මිය ඇතුළු කනිෂ්කා විජේනායක මහත්මිය සහ පවුලේ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය පින්වත් ඔබ සියලු දෙනාටත් දුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.